समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනෝව අවෙක්ඛේය කථානි අකතානිච වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසෙත් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම විවරණ තුලින් පින්නතුන් හමු වෙන අවස්ථාව. දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ තුල අඩංගු සූත්‍ර ධර්ම කිහිපයක්ම දේශනා කරලා අවසන්. අද දවසේ අපිට තියෙන්නේ 30 වෙනි සූත්‍ර ධර්මය සාකච්ඡා කරන්න. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ 30 වෙනි සූත්‍රය කියලා කියන්නේ චූල සාරෝපම සූත්‍රය. මේ සාර කියලා මෙතන සඳහන් කරන්නේ අරටුව කියන අර්ථය. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී අපේ පින්තුන් දන්නවා විවිධ උපමා රූපක භාවිතා කරනවා කියලා. දැන් එක තැනක සංයුක්ත නිකායේ ගංගා කියන සූත්‍රය සඳහන් කරනවා පින්වත් මහණෙනි බුදුරජාණන් වහන්සේ සමග ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරපු අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා මේ ගෙවි ගිය කල්ප ගාන ගැන අහපු අවස්ථාවේ අතීතයේ කොච්චර කල්ප ගානක් ගෙවිලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ගංගා නම් ගඟ යම්කිසි තැනකින්ද හිමාලයේ ආරම්භ වෙන්නේ. හිමාලයෙන් ආරම්භ වෙන ගංගා නම් ගඟ යම්කිසි තැනකින් මහ මුහුදට වැටෙන්නේද? ඒ ගංගා නම් ගඟ හිමාලයෙන් ආරම්භ වන තැනත් මහ මුහුදෙන් වැටෙන තැනත් අතර දුර යොදුන් 10ක් නෙවෙයි 20ක් නෙවෙයි 30ක් නෙවෙයි දීර්ඝ දුරක් යන්න ඕනේ හිමාල පර්වතයේ පටන් ගන්න මේ ගඟ මුහුදට වැටෙන්නේ. අන්නේ අතරතුර වැලි යම්තාක් තියෙනවා නම් හිමාලයේ ඉඳලා මහ මුහුදට වැටෙන තැන දක්වා ගංගා නම් ගඟේ වැලි යම්තාක්ද ඒ වැලි කැට ගානටත් එහා ගිය කල්ප ගානක් පින්නත් මහණෙනි අතීතයට ගෙවිල ගිහිලා තියෙනවා කියලා. සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ උපමාවට භාවිතා කරනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අර ඇටේරියා වනයේට ගිහිල්ලා අතට ඇටේරියා කොළ ටිකක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අවබෝධ කරගත්ත ධර්මයේ ලෝක ස්වභාවය මෙන්න මේ ඇටේරියා වනයේ කොළ තරම් නම් පින්වත් මහණෙනි ඔබට නිවන් දැකීමට මම පෙන්වන්නේ යම්කිසි කොටසක්ද ඒ කොටස මේ අතේ තියෙන ඇටේරියා කොළ ටික තරම් ස්වල්පයයි කියනවා. ඉතින් අවබෝධයට අවශ්‍ය ටික විතරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. යන්නේ වගේ බුදුරජාණන් වහන්සේ විවිධ උපමා රූපක ආදිය භාවිතා කරගෙන තමයි ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරන්නේ. ඉතින් මේ චූල සාරෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සාර කියලා සඳහන් කළේ අරටුව කියන එක. අරටුවක් උපමා කරගෙන තමයි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සූත්‍රය දේශනා කළේ ජේතවනාරාමයේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ. අනේ පිළිසිතුමා විසින් සකස් කරලා දුන්න රං කහවණු වතුරලා සකස් කරන දුන්න ආරාමයක් තමයි මේ ජේතවනාරාමය. ඉතින් ආරාමයේ ඉඳගෙන වැඩ වාසය කරද්දී තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ කාලේ හිටිය පින්වත්නි පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණේ. පිංගල කියන්නේ මේ පිඟුවන් පැහැ කියන අර්ථය. මෙතුමගේ නම කොච්ච. කොච්ච නමුත් පාට අනුව මොකද උනේ? පිඟුවන් පැහැයෙන් යුක්ත කොච්ච කියන අර්ථයෙන් පිංගල කොච්ච කියලා තමයි කියන්නේ. ඉතින් මේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ හමුවන්නට එනවා.
බුදුරජාණන් වහන්සේට වන්දනාමාල කළා ගෞරව සත්කාර කළා බුදුරජාණන් වහන්සේත් එක්ක කතාවට වැටෙනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ පැවිදි සමූහයා ඇති පැවිදි ගණයා ඇති ඒ පැවිදි පිරිසට පැවිදි ගණයාට ආචාර්ය වුණ ශාස්ත්‍රූවරු මේ ලෝකේ ඉන්නවා. උදාහරණයක් විදිහට කියනවා පූර්ණ කස්සප. පූර්ණ කස්සපටත් එහෙම ගිහි ජීවිතය අතහැරලා ආපු එහෙම පැවිදි පිරිසක් ශිෂ්‍ය පිරිසක් හිටියා. මක්කලි ගෝසාල එයාට ශිෂ්‍ය පිරිසක් හිටියා. අජිත කේසක කම්බල. අජිත කේස කම්බල කියන්නේ තවත් ගුරුවරයෙක් ශාස්ත්‍ර කෙනෙක්. පකුද කච්චායන සංජය බෙල්ලට්ටි පුත්ත සහ නිගණ්ඨනාත පුත්ත. දැන් මේ ගුරුවරු කිහිප දෙනෙක්ගේ නම කියන පිංගල කොච්ච බ්‍රාහ්මණයා සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ එයාලා දේශනා කරන යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය එයාලගේ ඒ ස්වකීය මත නෛර්යානිකද නැද්ද කියලා අහනවා. දැන් උදාහරණයක් විදිහට මක්කලි ගෝසාල ඉදිරිපත් කරන මතයක් තියෙනවා. අන්නේ මතය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒක නෛර්යානිකද? ඊළඟ පකුද කච්චාන යම් කිසි මතයක් ඉදිරිපත් කරනවා නම් ඒක නෛර්යානිකද? ඊළඟට උද්දකරා මේ අජිත කේස කම්බල යම් කිසි මතයක් ඉදිරිපත් කරනවා නම් ඒක නෛර්යානිකද? අහනවා ආර්යයාගේ මතේ හරිද මෙයාගේ මතේ හරිද කියලා මේව අහනවා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරන බ්‍රාහ්මණය මක්කලි ගෝසාලගේ මතය හරිද වැරදිද? පකුද කච්චායනගේ මතය හරිද වැරදිද? සංජය බෙල්ලට්ටි පුත්තගේ මතය හරිද වැරදිද? නිගණ්ඨනාත පුත්තගේ වරද මතය හරිද වැරදිද කියලා නෙමෙයි. මම ඔබට ධර්මයේ දේශනා කරන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නපරේසන් විලෝමානී නපරේසන් කතාකතන් අත්තනෝ අවෙක්කේ කතානි කතානිචය කියලා. අනිත් අය කළ දේවල් ගැන අනිත් අය නොකළ දේවල් ගැන කල්පනා කර කර ඉන්න නැතුව තමන්ගේ ජීවිතේ යහපතක් වෙන විදිහට තමන්ගේ ආත්ම භාවයේ සුවපත් වෙන දෙයක් කරගන්න කියලානේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මෙයාට කියන්නේත් ඒක. ඔය ආර්යයාගේ මතේ මෙයාගේ මතේ ඕවා ගැන කල්පනා කර කර ඉන්න නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම යම් කිසි ධර්මයක් දේශනා කරන්න ඒක අහගෙන ඉන්න කියනවා. ඉතින් මේ පිංගල කොච්ච කියන මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවයෙන් ඒ අදහස පිළිගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවද කියලා දැන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය අරටුවක ප්‍රයෝජනයක් තියෙන ගහක අරටුවක ඒ කොස් ගහක් වෙන්න පුළුවන් නැත්නම් මහෝගනි හරි වෙන්න පුළුවන්. අරටුවක ප්‍රයෝජනයක් තියෙන කෙනෙක් අරටුවක් හොයාගෙන කැලේට යනවා. කැලේට ගියාට පස්සේ මෙයාට අරටුවක් තියෙන ගහක් හමු වෙනවා. හැබැයි මෙයා අරටුව කියලා ගහේ අරටුවවත් ගන්න නැතුව ඊළඟට මෙයා ගහේ අරටුව විතරක් නෙවෙයි ඊළඟට තියෙන පොත්ත ගන්නෙත් නැතුව ඊළඟට තියෙන සිවිය ගන්නෙත් නැතුව ඊළඟට තියෙන එළය ගන්නෙත් නැතුව මෙයා මොකද කරන්නේ ගහේ තියෙන කොළ ටික අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ ශ්‍රාවකයෝ මේ ශාසනයේ ඉන්නවා කියලා. මේක ඇත්තට භික්ෂූන් වහන්සේලාගේ මානසිකත්වයන් ගැන විග්‍රහ කරන සූත්‍රයක්. අරටු ඕනේ කියලා කැලේට ගිහිල්ලා මොකද කරන්නේ පුරුෂයෙක් ඒක එළය ගන්නෙත් නෑ අරටුව ගන්නෙත් නෑ පොත්ත ගන්නෙත් නෑ සිවිය ගන්නෙත් නෑ කොළේ අරගෙන යනවා. ඒ කියන්නේ එයා ඒකෙන් ගත යුත්ත දන්නේ නැහැ කියන එකනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ශාසනෙත් ඉන්නවා අන්න එහෙම ශාසනයට එනව තමයි හැබැයි ශාසනයෙන් ගත යුත්ත ගන්න නැති හාමුදුරන් වහන්සේලා. සඳහන් කරනවා මේ ලෝකේ ඇතම් කුල පුත්‍රයෙක් ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් දුකින් දුම්නසෙන් උපායාසයෙන් මම වැඩුණේ වෙමි. දුකින් යුක්ත වූ වෙමි දුකින් පෙළුණේ වෙමි කියා මේ දුක් රස දුරු කෙරුමට ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත්. දැන් අරටුව ගන්න ඕන කියලා කොලේ අරගෙන යන කෙනා වගේ කට්ටියක් මේ ශාසනයේ ඉන්නවා කියලා මේ විග්‍රහ කරන්න හදන්නේ. එයාලුණත් මේ ශාසනයට එන්නේ ඉපදීම ගැන කලකිරීලා
ජරාව ගැන කලකිරිලා, ව්‍යාධි ගැන කලකිරිලා, මරණය ගැන කලකිරිලා, චිත්තසංතානයේ ඇති වෙන දැවීම්, තැවීම්, පිච්චීම් වලින් බැට කාලා මොකද කරන්නේ? සංසාරෙම මේ දුක මට විඳින්න උනානේ, මේකෙන් මං ගැලවෙන්න ඕනේ, නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕනේ කියලා ශාසනයට එනවා. ශාසනයට ආවට පස්සේ දැන් ශාසනයට එන්නේ මොකටද? නිර්වාණය සාක්ෂාත් කරගන්න. ශාසනයේ අරටුව වගේ නිර්වාණය කියන එක. හැබැයි මෙයාට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා ආපු ගමන් මෙයාට ලැබෙන්න පටන් ගන්නවා ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. දැන් එහෙම වෙන්න පුළුවන් අපි හිතමු දැන් මහේසාක්‍ය පරම්පරාවක ළමේ පැවිදි වෙනවා. දැන් මහේසාක්‍ය පරම්පරාවකින් කුලයකින් කෙනෙක් කියලා පැවිදුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් අතීතයේ හිටපු රාජරාජාදී අමාත්‍යවරුන්ගේ දරුවෝ පැවිදි වෙනවා. ශාසනයට එනවා. එතකොට මොකද වෙන්නේ? ඕන දැන් අර පැවිදි වෙච්ච දරුවට පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේට පරම්පරාවෙන් සලකනවද නැද්ද? අපේ හාමුදුරන් වහන්සේ ආයි අපේ පරම්පරාවට ඉතින් තව හාමුදුරන් වහන්සේලා ඉන්නවද කියලා මොකද කරන්නේ? සිවුරු ගෙනත් පූජා කරනවා, පාත්‍රා ගෙනත් පූජා කරනවා, කුටිසෙනසුන් හදලා දෙනවා, තව හදලා දෙන්නද කියලා අහනවා, බේත් හේත් ගිලන්පස ගෙනත් දෙනවා. ඒවයි කෙලවරක් නැහැ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ශාසනයට ඇවිල්ලා සමහර අවස්ථාවල ධර්ම දේශනා කරනකොට, ධර්ම සාකච්ඡා කරද්දී, පිරිත් දේශනා කරද්දී, ධර්ම විනය උගන්වද්දී සමහර ස්වාමීන් වහන්සේලාට මොකද වෙන්නේ? ඕන ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. ලාභ කියන්නේ මොනවද? සිව්පසයේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන ලාභයක්. චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලාන ප්‍රත්‍ය. සත්කාර කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට උපාසක උපාසිකාව වන්දනාමාන කරනවා. එහෙමනේ. උදව්පතව් කරනවා. කුටි ඇමදලා දෙනවා, කුටි වටේ ඇමදලා දෙනවා, ඊළඟට කුටියවට පිරිසිදු කරලා දෙනවා, වහල උණු කැට ටික මාරු කරලා දෙනවා. හරියට සත්කාර කරනවද නැද්ද? උණු වතුර පැන්නෙක් ගෙනත් දෙනවා, ඇල් වතුර පැන්නෙක් ගෙනත් දෙනවා, දාන ටික ළඟට ගෙනත් බෙදලා දෙනවා, දාන ටික පන්සලටම ගෙනහිනුත් දෙනවා. මේ වගේ එකී නොකී මහා සත්කාර වගේක් අපේ පිළිතුම් කරනවද නැද්ද සංඝයා වහන්සේට? දැන් කොටිම කිව්වොත් කටිනයක් වුණොත් කටින සිවුරත් පඳු ගහලා දෙනවා අපේ මේ ගිහි පින්නතු. එතකොට මෙන්න මේවට කියන සත්කාර කියලා. අර වගේ දානය, සෙනසුන්, චීවර, මේ ගිලානපත්‍ය වගේ ලාභත් ලැබෙනවා. ඊළඟට සත්කාරල් ලැබෙනවා. උදාහරණයක් වුණොත් එහෙම දැන් අපේ රටේ රාජ්‍ය ආයතනයකට ගියොත්, පුද්ගලික ආයතනයකට ගියොත් ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මර පොලිම් වලින් දෝන්නේ නැහනේ. ස්වාමීන් වහන්සේ දැක්ක ගමන් වඩින්න හාමුදුරනේ කියලා ඒ ලිපි ලේඛන යන්න මොකක් හරි එකක් නම් ඒ හැම දෙයක්ම සිද්ධ කළා. ඔබ වහන්සේ ආසනෙන් වැඩ ඉන්න අපි මේක කළ දෙන්නම් කියලා. බලන්න සදැහැති කුල පුත්‍රයෝ, සදැහැති උපාසක උපාසිකාවෝ සත්කාර කරනවද නැද්ද? කොච්චරන්න සත්කාර කරනවද? ඊළඟට කීර්තිය කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට හොඳට බණ කියන්න පුළුවන්, ඒ ස්වාමීන් වහන්සේට හොඳට පිරිත් කියන්න පුළුවන්, ඒ ස්වාමීන් වහන්සේ හොඳට බණ භාවනා කරනවා, ඒ ස්වාමීන් වහන්සේ හොඳට මෙහෙම කියලා කීර්තිය පැතිරෙනවා. පෝසත් පවුලකින් ඇවිල්ලා පැවිදි වෙලා තියෙන්නේ, හැම දෙයක්ම අතහැර ඇවිල්ලා පැවිදි වෙලා තියෙන කීර්තිය පැතිරෙනවා. ප්‍රශංසා කියන්නේ ඇවිල්ලා කියන ඔබ වහන්සේ හරි සිල්වත්, ඔබ වහන්සේ හරි ගුණවත්, අනේ ඉතින් ඔබ වහන්සේගේ බණ කොච්චර හොඳද, අනේ ඔබ වහන්සේගේ පිරිත් කොච්චර හොඳද, ඔබ වහන්සේ කොච්චර හොඳට උගන්වනවද, ප්‍රශංසා ලැබෙනවා. ඔබ වහන්සේ දැන් සමහර අය කියන අනේ බුදුරජාණන් වහන්සේත් මතක් වෙනවා, මොන ප්‍රශංසා ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? දැන් මේ හාමුදුරුවෝ ආවේ මොකටද? ශාසනය අරටුව හොයාගෙනනේ. නිර්වාණය හොයාගෙන නාවේ. අරටුව හොයාගෙන ආපු කෙනා මොකද කරන්නේ? අර කොළ ටික අරන් ගියා වගේ මෙයා මෙන්න මෙතන හිර වෙනවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා තුළ මේ භික්ෂුව හිර වෙනවා. එතනින් එහාට තියෙන ප්‍රණීතසර සැපයක් තියෙනවා නම් ඒ සැපයන්ට මෙයාට යන්න අමතක වෙනවා. එහෙම වෙච්ච භික්ෂුන් වහන්සේලා අතීතෙත් හිටියාදත් ඉන්නවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවට අහු වෙලා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කියන දේවල් හේතුවක් නිසා ලැබෙන්නේ. සමහර අයට සංසාර පිනට ලැබෙනවා. ඒ පින ෂය වෙනකොට මොකද වෙන්නේ? ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා අහිමි වෙලා යනවා. සමහර අය තමන්ගේ ජීවිතයේ තියෙන කපටි කන් නිසා 21 කණේසන කියන්නේ.
කපටිකම් නිසා තමන්ගේ තියෙන වංචනිකකම් නිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබනවා. සිල්වත් නැහැ මහා සිල්වතෙක් වගේ මේ ජීවත් වෙනවා. ගුණයක් නැහැ මහා කරුණාවන්තයෝ වගේ ජීවත් වෙනවා. මේ අපිට මේ දේශනා කළ ඉතින් බුදුන් වහන්සේ. ඒ වගේ වංචනික ගුණධර්ම පෙන්නලා මොකද කරන්නේ? අර මේ අපේ රටේ හිටියේ මේ හැලි හාමුදුරුවෝ කියලා හාමුදුරු කෙනෙක්. ඇයි හැලි හාමුදුරුවෝ කියන්නේ? ඒ ස්වාමීන් වහන්සේ හිටියේ මේ පර්වතයක් මේ ටිකක් ඔය පොඩි කන්දක් උඩ තමයි කුටිය තිබ්බේ. මේ කන්ද නැගගෙන තමයි එන්න වෙන්නේ මේ ගිහි පින්නතුන්ට. මේ ගිහි පින්නතුන් එනකොටම මේ ස්වාමීන් වහන්සේගේ කුටියේ තියෙන මහා හැලියක්. ඒකේ මිනිස්සුයෙකුට බැහැලෙන්න පුළුවන් හැලියක්. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒක පාටට හැලිය ඇතුළට රිංගනවා. හැලිය ඇතුළට රිංගලා සද්ද නැති ඉන්නවා දැන් ගිහියෝ ඇවිල්ලා කතා කරලා යනවා. හැබැයි කතා කරලා යනකොටම අර ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? හැලියෙන් එළියට ඇවිල්ලා ඉක්මනට ගිහිල්ලා කියනවා පින්වත්නි මාව බලන්න දාවේ. ඉතින් මෙයාට හරි පුදුමයි ස්වාමීනි අපි ඔබ වහන්සේ කුටි ඇතුළෙත් බලුවා ඔබ වහන්සේ හිටියේ නෑනේ. ඉතින් ඒවට ක්‍රම වැඩ තියෙනවා. අන්න බලන්න. මේ ස්වාමීන් වහන්සේ මේ මොකක්ද අඟවන්නේ? මම මේ එරිදියෙන් මෙතෙන්ට ආව කියලා මේ අඟවන්නේ. හැලි හාමුදුරුවෝ කියලා නමක් කටන පස්සේ මේ ඔක්කොම අහු වුණා ඉතින්. ඉතින් ඒ අහු වෙනකම් මොකද කරේ? රවට්ටගෙන අනේ අහිංසක ගිහි පින්නතුන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුවා. අර බාහ්‍ය දාරුතියත් එහෙමනේ. ඒත් ඒ රහත් නැතුව රහත් කියලා හිටියනේ. ඊළඟට මේ අර අසුචිකෑවේ. අසුචිකාව පරිබ්‍රාජකයෙක් හිටියේ. ඉතින් ඒ අසුචිකාව පරිබ්‍රාජකයත් මොකද කරන්නේ? ඒ පරිබ්‍රාජකයා මේට මේ ඔය බත් වර්ග පළතුරු වර්ග ඒව කන්න පිටිනේ අසුචි කන්නේ. අතීතයේ කරපු අකුසල කර්මයකට. අසුචි කන්න හිතර විඥානයක් පහළුනේ. ඉතින් රැයට තමයි අසුචි කන්න යන්නේ. දවල් දවසේ මොකද කරන්නේ? තනි කකුලෙන් ගලක් උඩ හිටගෙන ඉන්නවා. කට ඇරගෙන ඉන්නේ. ඉතින් ගිහි පින්නතුන් ඇවිල්ලා බලාගෙන ඉන්න දෙයියනේ පැය 24න් මේ පැය මේ අවදිින් ඉන්න පැය 18න් මේ ඇත්තෝ අනේ බලන්නකෝ හිටගෙනමයි ඉන්නේ කන්නේත් නෑ බොන්නේත් නෑ කටත් අරගෙන මේ නම් එසේ මෙසේ මිනිස්සෙක් වෙන්න බෑ. මොකද්ද මේ රැයට කරන්නේ? රැයට හොයා යනවා අසුචි. ඉතින් අර ගිහි කෙනෙක් ගෙනල්ලා අපි හිතමු දැන් කිරිබත් ටිකක් පූජා කළා කියලා. තනකොළ ගහ ගාවනවා මේ තනකොළ ගහ ගාවනවා කිරිබතේ. කිරිබතේ ගාවලා දිවේ තවර ගන්නවා. මේ හොඳටම ප්‍රමාණවත් මට අද දවසට මුකුත් මොන්නේ රැයට ගිහලා අසුචි කනවා. ඉතින් ඒ මොනවද? ඒ තුලින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණ හැබැයි වංචනිකයි. අන්න එහෙම වංචනිකවල් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබන්න පුළුවන්. ඊළඟට සමහර අයට තමන්ගේ ජීවිතේ ඇත්තටම තියෙන ගුණ ධර්ම නිසා තමන් බොහෝ සැප සම්පත් අතහැරලා ආපු කෙනෙක් ආදි වශයෙන් තමන්ට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. හැබැයි ඒව සදාකාලිකද? తాවකාලිකයි. ඒ වගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ධාර්මිකවත් ලැබෙනවා අධාර්මිකවත් ලැබෙනවා. ලබා ගන්නත් පුළුවන්. යම්කිසි සියල්ල මෙපා ශාසනික අරටුන නිර්වාණය ඕන කියලා එන යම්කිසි කුල පුත්‍රයෙක් ශාසනයට ඇවිල්ලා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් සතුටු වෙමින් ආශාද වෙමින් අනේ ඉතින් මේ ගිහි අය මට කොච්චරනම් ගරු කරනවද වඳිනවද මාව කොච්චර වර්ණනා කරනවද මෙයාලට ඉතින් මන් නැතුවත් බැරි ඇති කියලා මේ විකාර මානසිකත්වයට වැටුවොත් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්ත්‍රීන්ට අහු වෙන්නේ නැති ස්වාමීන් වහන්සේලා ලාභ සත්කාර වලට අහු වෙනවා. කොච්චර භයානකද? ස්ත්‍රියකට අහු නොවෙන්න ඉන්න පුළුවන්. හැබැයි කෙනෙක් දෙන වර්ණනාවකට අගයකට අහු වෙන්න පුළුවන්. පිළිත් අපේ මේ පැවිද්දත් කොච්චර පරිස්සමෙන් දරගෙන යන්න ඕන. ඊළඟට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසත් එක්ක ඔළුවට එන මාන්නක්කාරකම්. ඊළාසේ භික්ෂුන් වහන්සේ ඇවිදින්නෙත් මාන්නෙන් වාඩි වෙන්නෙත් මාන්නෙන් බණ කියන්නෙත් මාන්නෙන්. පුදුම කර්මයක් මේවට අහු වුණොත් එහෙම ඕනම භික්ෂුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරටුව හොයාගෙන කැලේට ගිහිල්ලා අර කොලේ අරගෙන යන ලාමක පුරුෂයෙක් වගේ එතකොට. ලාමක පුද්ගලෙක් වගේ තියෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහු වුණ
භික්ෂුව ඇයි එතනින් එහාට තියෙන ප්‍රණීත සැපයක් ගැන මෙයා හිතන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙ ඉන්නවා ඔන්න යම් කිසි පුද්ගලයෙක් අරටුව හොයාගෙන කැලේට යනවා. මෙයා අරටුව හොයාගෙන කැලේට ගිහිල්ලා පින්නත් මොකද කරන්නේ? අරටුව අල්ලගන්නෙත් නැහැ. පොත් අල්ලගන්නෙත් නැහැ. කොළ අරගන්නෙත් නැහැ. සිවි අල්ලගන්නෙත් නැහැ. මෙයා එලේ අරගෙන යනවා. ඒත් ඉතින් වැඩක් නැහැ. අරටුව ගන්න ඕන එකට එලේ අරන් ගිහිල්ලා හරියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනයේ සමහර ස්වාමීන් වහන්සේලාත් ඒ වගේ. ගිහි ජීවිතයේ කටුකත්තේ දැනිලා සංසාර ගමනේ ගැන කලකිරීම ඇති වෙලා අනේ මට මේ මුකුත් එපා කියලා අම්මා තඬද්දී ඒ දේවලුත් අතහැරලා ශාසනයට එනවා. ශාසනයට ආවට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. හැබැයි අහුවෙන්නේ නැහැ. මෙයා හිතනවා මීට එහා ගිය ප්‍රණීත සුඛයක් මේ ජීවිතේ තියෙන්න ඕන. අන්න එතකොට මෙයාට අහු වෙනවා සීලය. මෙයා දැඩි හැඟීමකින් සීලය ආරක්ෂා කරනවා. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් නම් ප්‍රාණඝාත කරන්නේ, සොරකම් කරන්නේ, කාම වර්ධව හැසිරෙන්නේ, ඒ බ්‍රහ්මචර්යාව රකින්න, අබ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ, බොරු කියන්නේ, ඒ වගේ සාමණේර දස සීලේ පිළිහිටනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නම් මේ මූලික 220ක් වුණ ශික්ෂාපද සහ ඒව බෙදි බෙදි යනකොට සකස් වෙන ඒ විවිධ ශික්ෂාවල හික්මෙමින් මෙයා මොකද කරන්නේ? සීල සම්පත්තිය, පාතිමොක්ඛ සංවර සීලය හොඳට පිළිහිටනවා. හැබැයි එයාටත් වරදිනවා. අන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා මේක තුලින් ආඩම්බර වෙනවා. මං සිල්වතෙක් කියලා. සිල්වත් කියන ස්වභාවය, සීලවන්තකම කියන එක නිහතමානීකත් එක්ක යන්න ඕන එකක්. දැන් මට හැම වෙලාවෙම අපි සමහර ගිහි පින්නතුන් අපි දන්න එයාගේ අතීත ජීවිතය ගැන හොඳට දන්නවා. අතීතේ කාම වර්ධව හැසිරෙලක් තියෙනවා, හොඳට බොරු කීකියත් ඉඳලා තියෙනවා. අපි හොඳට දන්න එයාගේ අතීත චර්යාව. දැන් ඉතින් යම් කිසි කාලයකදී ධර්මයට ඇතුල් වෙලා දැන් හොඳට පංචශීල වල පිළිහිටලා කටයුතු කරනවා. අපිත් එක්ක එකතු වුණාම මොකද කරන්නේ? පංචශීල නොරකින ගිහියන්ට ගරහනවා. අනේ ස්වාමීන් වහන්සේ අර මිනිස්සු අර වගේ වැරදි කරන කොහොම කරනවද දන්නේ නැහැ. ඉතින් අපිට හිතෙන ඉතින් ඔවත් එහෙම නිස්සර. ඒක මතක් වෙන්නේ නැහැ. හරි පුදුමයක්. භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි හැමතිස්සෙම හිතන්න ඕන. අද අපි උපසම්පදා සිල් වල හිටියට අපි කොහෙද ඉස්සෙල්ලාම හිටියේ? පන්සිල් වල ජීවත් වෙච්ච අය නේ අපි ඉස්සර. අපි ඒ නිසා අපි හැමතිස්සෙම නිහතමානී වෙන්න ඕන. අපි ඕනෑම කෙනෙක්ගේ අතින් මේ භවයේ නැත්තම් සසර ගමනට කොච්චර වැරදි වෙලා ඇද්ද? අපි ඔක්කොම අමතක වෙලා මේ සතියක් සිල් රැකගෙන මාසයක් සිල් රැකගෙන ඔළුවට මාන්නාදී ක්ලේශ ධර්ම උපදවාගෙන අනේ මේ වැරදි කරන මිනිස්සුන්ට ගරහනව නම් නේද බුදුන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ තමන් හුවා දක්මින් අනිත් හෙලා දකී කියලා අත්ුක්කංශන පරවම්බන. අපි නම් ඕක කරන්නේ. අපි නම් ඕක කරන්නේ. මේ මිනිස්සු කොහොම කරනවද දන්නේ අන්න. තමන් හුවා දක්මින් අනිත් හෙලා දකින්න මේව වෙන්නේ ඇයි? ලාභ සත්කාර වලට අහු වෙන්නේ මේ සීලය තුල මාන්නය හටගන්නේ. ඒ ලැබුණු ලාභ සත්කාර තුල අනිත් අය හෙලා දකින්නේ මට නම් ලැබෙනවා කියලා තමන් හුවා දක්වන්නේ. ලැබිච්ච සීලය තුල අනිත් අය හෙලා දක්වමින් තමන් හුවා දක්වන්නේ ඇයි? පංචස්කන්ධයේ ඇත්ත දන්නේ නැති නිසා. මේ රූපය, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානික කියන විස්කන්ධ ධර්මයෝ ඇහි පිල්ලමක් ගන්න කාලයකට වඩා අඩු කාලයක් තුල බිඳිලා යනවා. මොහොතක් පාසා මේ බිඳි යන ස්කන්ධ ධර්ම ටිකක් තියාගෙන මොන මාන්නක්කාරකම්ද? පින්නතුම හිතන්නකො යම් කිසි දෙයක පැවැත්ම අඩු නම්, පවතින කාලය අඩු නම් අපිට ඒක ගැන ආඩම්බර වෙන්න පුළුවන්ද? ආඩම්බර වෙන්න බෑ. සතුටු වෙන්න පුළුවන්, සතුටු වෙන්නත් බෑ. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් රූපවාහිනී යන්ත්‍රයක් ගන්න තැනකට ගියාට පස්සේ එතන එක රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා අවුරුදු 5ක වගකීම දෙනවා. තව රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා ඒකට වගකීම් සහතිකේ මාසයයි දෙන්නේ. අපට අර මාසයක් වගකීම් සහතිකේ දෙන රූපවාහිනී ගැන සතුටක් උපදින්නේ නැහැ. ඇයි? මාසයයිනේ. හැබැයි අවුරුදු 5ක් පවතිනවා කියලා හිතන එක ගැන නම් සතුටක් උපදින්න පුළුවන්. කෙටි කාලයක් තුළ බිඳලා යන එක ගැන අපිට සතුටක් උපදින්නේ නැහැ. එහෙනම් පංචස්කන්ධයේ තියෙන මේ මාසයක් නෙවෙයි මේක. සතියකුත් නෙවෙයි, විනාඩියකුත් නෙවෙයි. පංචස්කන්ධ ධර්මය මොහොතක් පාසා බිඳි යනවා. නැවත හට ගන්නවා ඒ මොහොතේ බිඳි යනවා.
එතකොට මේකේ බිදි බිදි යෑම අරමුණු නොවන කොටයි ලාභ සත්කාර තුලින් මාන්නය උපදින්නේ. ලාභ සත්කාර කියලා ලැබෙන්නේ ස්කන්ධයන්මනේ අපිට. නේද? එතන තියෙන්නේ රූපයක් හරි වේදනාවක් හරි සංඥාවක් හරි සංකාරයක් හරි විඥානයක් හරි. සීලය කියන්නේ සංස්කාරයක්නේ. ඒ හැම එකම තියෙන తాවකාලික බව. හේතුන් නිසා හටගත්තා වගේ හේතු නැති කම නිරුද්ධ වෙලා යන බව. ඔන්න ඔය විදර්ශනාව නැති නිසා තමයි මේ ඔක්කොම මාන්නක්කාරකම්. මේ සූත්‍රය බොහෝම වටින සූත්‍රයක්. මේ ශාසනයේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා පින්නත් තාම නිහතමානීව ගුණවත් පුංචි දරුවෝ වගේ Tamanට මහා ලොකු තත්ත්වයන් තිබ්බත් පොඩි ළමයා වගේ මානසිකත්වයන්ගෙන් හැසිරෙන පිරිස් අතර ඉන්නවා පින්වත්නි. ලාභ සත්කාරය නිසා, සිල්වත්කම නිසා මාන්නේ උදම් අනමින් මාන්නක්කාරව අනිත් අයට අප්‍රසාදජනක වෙමින් පාපී ජීවිත ගෙවන අය. පාපී කියන්නේ ඇයි? මාන්නේ කියන්නේ පාප ධර්මයක්, අකුසලයක්. ඒක එහෙම කියන්නේ. තමන් හුවා දක්වමින් අනිත් අය හෙලා දක්වනවා කියන පාපයක් ඒක. අකුසලයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත් මේ බ්‍රාහ්මණය පිංගල කොච්ච මේ ශාසනයට එන සමහර අය අරටුව හොයාගෙන ඇවිල්ලා කොළ අරන් යනවා වගේ අරටුව හොයාගෙන ඇවිල්ලා එලේ අරගෙන යනවා වගේ මේ ශාසනයේ ඉන්නවා පිංගල කොච්ච නිවන් දකින්න කියලා ශාසනයට ඇවිල්ලා ලාභ සත්කාර හමුවේ හිර වෙලා ඉන්න අය. නිවන් දකින්න කියලා ඇවිල්ලා ලාභ සත්කාර වලට අහු නැතුණත් සීලයට අහු වෙලා සීලය තුල හිර වෙලා ඉන්න අය. එයාලා මේ ශාසනයේ අරටුව ගන්න අය නෙවෙයි. අපි කවුරුත් බලන්න ඕන. පිනතුත් බලන්න ඕන, අපිත් බලන්න ඕන. අපි අරටුව ඉලක්ක කරගෙන ඉන්න අයද? අරටුවයි මගේ ජයග්‍රහණය. අරටුව කියන්නේ නිර්වාණය කියන එක. අකෝප්‍ය චේතෝ විමුක්තිය. ස්ථිර චිත්ත චෛතසිකයන්ගෙන් නිදහස් වීම. ඒකද අපේ ඉලක්කය කියලා අපි හැමතිස්සෙම බලන්න ඕනේ. මේ ලාභ සත්කාර වල හිර වෙලා ඒවයින් සතුටු වෙවි ඉන්නවා නම් අරටුව ගන්න නැහැ අපි. සීලය තුල හිර වෙලා ඉන්නවා නම් ඊට එහාගේ දෙයක් ගැන හිතන්නේ නැත්නම් අරටුව ගන්න අය නෙවෙයි. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම පින්නත් පිංගල කොච්ච මේ යම් කිසි කෙනෙක් කැලේට යනවා. දැන් පළවෙනි කෙනා කොළ ගත්තා අරටුව ගත්තේ නෑ. තවත් කෙනෙක් එලේ ගත්තා අරටුව ගත්තේ නෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා තවත් කෙනෙක් යනවා කැලේට. මෙයත් යන්නේ අරටුව ගන්න කියලා. අරටුව ගන්න ගිය කෙනාට මොකද වෙන්නේ? එයා ගනව සිවිය හරි පොත්ත හරි. දැන් ඉතින් වැඩේ හරිද? ඒ ගමනේ වැඩක් නෑ. අන්නයගේ මේ ශාස්ත්‍රයේ එනවා පිංගල කොච්ච සමහර කුල දරුවෝ. එන්නේ කොහොමද? අඬාගෙන දොඩාගෙන මට නම් එපා කියලා. එහෙම නේ දැන් ඉන්නේ. අපි උනත් ආව එහෙම පින්නවා. මේ සංසාරේ නම් එපා. ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, බැඳීම් දුකයි. ඕනම කුල පුත්‍රයෙක් අවබෝධයෙන් ඉන්නේ එහෙමයි. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන් මෙන්න මෙහෙම කියලා අවබෝධය. ආවට පස්සේ මේ වෙන දේ කියන්නේ. ආවට පස්සේ දැන් තුන්වෙනි කොටස සඳහන් කරනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණට අහු වෙන්නේ නැහැ. ඒකෙන් අනිත් අය හෙලා දකින්නෙත් නැහැ. තමන් හුවා දක්වන්නෙත් නැහැ. ඊට එහා ගිය ප්‍රණීත සැපයක් වෙනවා. මෙයාට අහු වෙන සීලය. සීලයත් හොඳට සමාදන් වෙලා සීලය හොඳට පිළිපදලා කටයුතු කරනවා. එතනදිත් මෙයා අන් අය හෙලා දක්වන්නේ නැහැ. අන් අයට තමන් හුවා දක්වන්නේ නැහැ. අනේ නිහතමානීව සීලය තුල ඉන්නවා. මේ එහාගිය ප්‍රණීත සැපයක් හොයලා මෙයාට අහු වෙනවා සමාධිය. විදර්ශනා පාදක සමාධිය මෙයාට අහු වෙනවා. ඇයි විදර්ශනා පාදක සමාධිය කියලා කිව්වේ? මෙතන ඊළඟට තියෙන අපිට කතා කරන්න සංඥා වේදිත නිරෝධයට පාදක වෙන සමාධිය ගැන. දැන් මෙතනදී අපි කතා කරන්නේ විදර්ශනා පාදක සමාධිය. මෙන්න මෙයාට අහු වෙනවා මේ සීලයට වඩා ප්‍රණීතය නේද මේ විදර්ශනා පාදක සමාධිය. ඉතින් එයා මොකද කරන්නේ? අන්නේ සමාධිය තමන්ගේ ජීවිතේ පුරුදු කරන්න පටන් ගන්නවා. ආනාපාන සතියෙන් හරි මෛත්‍රී භාවනාවෙන් හරි අසුභ භාවනාවෙන් හරි මෙයා ඉතින් උත්සාහයෙන් වීර්යෙන් කැපවීමෙන් ගුරු ඇසුරෙන් කීකරුකමෙන් මේ විතර හොඳට කටයුතු කරලා චිත්ත සමාධිය ඇති කර ගන්නවා. හැබැයි එතනදී මොකද වෙන්නේ? අන්න හෙලා දකින්න පටන් ගන්නවා. පිළිතුරු කොච්චර එහෙමයි හම්බ නැද්ද? භාවනා වැඩසටහන් වලට ගියාට පස්සේ එහෙම අපිට සමහර අයගේ දැනෙලා තියෙනවා.
පොඩ්ඩක් අගයක් දුන්නොත් එහෙම දැන් මෙයාට යම්කිසි විදියක මානසික මේ සමතුලිතභාවයක් තියෙනවා. මෙයාගේ හිතේ යම්කිසි එකඟ බවක් ගොඩනැගීමේ පවතුන කියලා පොඩ්ඩක් කිව්වොත් මොකද වෙන්නේ? පොඩි ප්‍රශංසාවක් කරන්න ඕන. අර පැත්තෙන් යනවා තමයි උඩ. එතෙන් සිට ඊට පස්සේ අමුතුම චරිතයක් වෙනවා. හරීම සුළු පිරිසක් තමයි නිහතමානීකම රැකගෙන සමාධිය තුල ඉන්නේ. අනිත් එක තමයි සමාධිය ඇති කරගත්ත අය සමාධිය තුලින් උඩුගුණොත් ඊළඟට සමාධියට අහිමි වෙනවා. එහෙම දේවලුත් තියෙනවා. උසස් ධර්ම තියෙන කෙනාගේ ළඟ උසස් ධර්ම පහත් ධර්ම ඇති වෙනකොට බැහැර වෙලා යනවා. ඉතින් දැන් සමාධිය ඇති කරගත්ත කෙනා මොකද කරන්නේ? ඒ තුල අන් අය අනිත් අය හෙලා දකින්න පටන් ගන්නවා. තමම හුවා දක්වන්න පටන් ගන්නවා. එහෙමනේ දැන් සමහර අය ඉන්න අපි නැති කතාවකට ගියත් හැමතිස්සෙම තමන් සිල්වත් කියලා අඟවන්න පුදුම උත්සාහයක් දරන්නේ. තමන් ධර්මයේ දන්නවා කියලා අඟවන්න පුදුම උත්සාහයක් දරන්නේ. දැන් සමහර අය ඉන්නවා දැන් විද්‍යාව ගැන කතා කරනවා නම් දන්න විද්‍යාවකුත් නැහැ ඒත් පෙන්වනවා විද්‍යාව දන්නවා වගේ. ඉතින් හොඳට අනිත් අයගෙන් අහගන්න යන කයිදලා. ජ්‍යොතිෂය ගැන දන්නෙත් නැහැ. හැබැයි ජ්‍යොතිෂය ගැන කවුරුහරි කතා කරොත් ඔන්න එයත් කියන ජ්‍යොතිෂය ගැන දන්න විදියට. ඉතින් යටින් හිතින් hina වෙනවා අනිත් අය. ඇයි අපි එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කාගේවත් සමච්චලයට අහු වෙන අය නෙවෙයි. හොඳ සිංහය වගේ චරිත. අභිමානවත් චරිත. දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට ඉන්න ඕන පින්නා. දැන් දේශනා කරන අපට වඩා අභිධර්මය ගැන අවබෝධය තියෙන, සූත්‍ර ධර්ම ගැන අවබෝධය තියෙන, විනය ගැන අවබෝධය තියෙන අපිට කොච්චර හම්බෙලා තියෙනවද ග්‍රාමවාසීවත් අරණ්‍යවාසීවත්. ඉතින් ඒ වෙලාවට අපේ මට්ටමේ අපි ඉන්නව මිසක් මම මේ නොදන්න බව අඟවන්න හොඳ නැහැ කියලා කපටිකම් කරොත් මොකද වෙන්නේ? ඒවා ලාමක ඒ කියන්නේ ඒවා ලාමක ආසාවල කියන්නේ මගේ තත්ත්වය ගන්නනේ. දැන් මම ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතාවට යනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අභිධර්මය ගැන හොඳ හසල දැනුමක් තියෙනවා කියලා මට දැනෙනවා මට වඩා. දැන් ඒ වෙලාවට ඒ ඇත්ත පිළිගන්නේ නැතුව මෙයාට අඟවන්න හොඳ නෑ මං අභිධර්මය ගැන මෙයා තරම් දන්නේ නැහැ කියලා දැන් මම මොකක් හරි මායමක් දානවා කියන්නකෝ. මගේ භික්ෂූත්වයට වෙන හානිය එතනේ. ඒකනේ. ඒ නිසා මේ සමාජයේ පින්නත් හරියට තියෙනවා දන්න දේකුත් නැහැ, නොදන්න දේකුත් නැහැ වගේ ජීවත් වෙනවා. එහෙම කවදාවත් ජීවත් වෙන්න එපා. අපි අපේ තැන දැනගෙන අපේ සීමා දැනගෙන ඒ සීමාව තුළ නිහතමානීව අනිත්‍යයට ගරු කරමින් මේ අහිංසක ඒ වගේම හොඳ අභිමානවත් ඒ නිවැරදිභාවය තුලින් මතුවෙච්ච මනා පෞරුෂයකින් අපේ පැවිද්ද හෝ වේවා ගෘහස්ත මේ උපාසක උපාසිකා භාවය හෝ මේ වර්ගන යන්න ඕනේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට මොකද වෙන්නේ මේ සඳහන් කරන භික්ෂුන් වහන්සේලාට? ඉතින් මේ සඳහන් කරන අවස්ථාවේ මේ තුන්වෙනි කොටාසේ ලාභ සත්කාර වලට අහුනෙත් නැහැ. සීලේ තුලට ප්‍රශ්නයක් ආවේ නැහැ. හැබැයි සමාධිය තුලදී මොකද වෙන්නේ? ඔන්න ඒකෙන් උදම්මනමින් මාන්නක්කාර වෙමින් අනිත් හෙලා දකිමින් Taman හුවා දක්වමින් එපා කරපු ජීවිතයක් අරගෙන යනවා. කොහෙද ඉතින් නිවන? අරටුව නෙවෙයි අල්ලන් තියෙන්නේ. මොකක්ද අල්ලන් ඉන්නේ? ගහේ අර පොත් අල්ලගෙන ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව කොටසක් ඉන්නවා. ඒ කොටසත් අර වගේමයි. ජාතිය, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් කියන ලොකු කලකිරීමකටපත් වෙලා අනේ ගිහි ජීවිතේ නම් එපා සංසාරයට මාපහු මේ ජීවිතේ එපා කියලා තමයි ශාසනයට එන්නේ. ආවට පස්සේ යාට ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඒ තුල තමන් හුවා දක්වීම, අන්නය හෙලා දැක්වීම නැහැ. ඊට එහා ප්‍රණීත සැපයක් හොයද්දී මෙයාට සීලය අහු වෙනවා. සීලය මෙයා හොඳට ආරක්ෂා කරනවා. හැබැයි ඒ සීලය තුල අන් අය හෙලා දකින්නෙත් නැහැ, තමන් හුවා දක්වන්නෙත් නැහැ. ඊළඟට මෙයාට අහු වෙනවා මේ ඊට එහා ප්‍රණීත සැපයක් විදිහට සමාධිය. විදර්ශනා පාදක සමාධිය. හැබැයි මේ සමාධිය තුලත් මෙයා මොකද කරන්නේ? අන් අය හෙලා දක්වන්නෙත් නැහැ, තමන් හුවා දක්වන්නෙත් නැහැ. ඊට එහා ප්‍රණීත සැපයක් හොයද්දී මෙයාට අහු වෙනවා ඥාන දර්ශනය. මෙතන ඥාන දර්ශනය කියන්නේ අභිඥා කියන එක. අභිඥා කියන්නේ දිබ්බ චක්කු, දිබ්බ සෝත ආදී මේ උතුම් ඥාන ලබන්නෙක් බවට මෙයාපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඥාන ලැබු මෙයා මොකද කරන්නේ? අන් අය හෙලා දකිනවා. තමන් හොවා දක්වනවා.
දේවදත්ත ස්වාමීන් වහන්සේට ඕකනේ උනේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ සිද්ධාර්ථයන් වහන්සේත් එක්කම ගිහි ජීවිතය ගත කරලා සිද්ධාර්ථයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙලා මොකද කරන්නේ? වීරෙන් බණ භාවනා කටයුතු කරනවා. සංසාරික පිනයි කළ කැපවීම හේතු වෙලා සමාපatti 8ම උපදවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අභිඥා පවා උපදවා ගන්නවා. හැබැයි අභිඥා වලින් පස්සේ ඒ ඥාන දර්ශන උපදවා ගත්තට පස්සේ මෙයාට මොකද වුනේ? මෙන්න මෙයාට හටගත්තා මාන්නය කියන එක. ඒ මාන්නය හටගත්ත ගමන් මෙයාට අදහස ආවේ බුදුරජාණන් වහන්සේ වගේ මම මේ සංඝ පිරිස පාලනය කරන්න ඕන කියලා. ඒ මාන්නක්කාර හැඟීමත් එක්ක මොකද උනේ? සමාපත්තිය මොකද උනේ? පිරිහෙන්න පටන් ගත්තා. අන්තිමට සමාපatti මාත්‍රයක් නැති භික්ෂුන් වහන්සේ නමක් බාට දේවදත්තපත් වුණා. ඇයි ඒ? අන් අය හෙලා දැක්කා, Taman හුවා දැක්කුවා. එතකොට බලන්න එයාට අරටු අහු වුණාද? එයාට අරටු අහුන්නේ නැහැ. දේවදත්තට තාමත් අරටු අහුවිලා නැහැනේ. නිර්වාණය කියන ශාසනික අරටු අහුන්නේ නැහැ අද වෙනකනුත් දේවදත්තට. බලන්න බුද්ධ ශාසනයක් අපිට ලැබෙන්නේ ගොඩක් දුර්ලභ. ගොඩක් පින් කරලා තමයි පින්නදී අපි තෙන්ට එන්නේ බුද්ධ ශාසනයකට. බුද්ධ ශාසනය තුල පැවිද්ද කියන්නේ ඊටත් වඩා දුර්ලභයි. බුද්ධ ශාසනය තුල උපාසකෙක් උපාසිකාවක් වෙනවට වඩා ලොකු පිනක් තියෙනවනේ භික්ෂුන් වහන්සේ නම භික්ෂුණියක් වෙන්න. ඒ භික්ෂුව ඒ භික්ෂුණිය වෙලා ලැබෙන ලාභ සත්කාර නිසා අන් අය හෙලා දක්වමින් Taman හුවා දක්වමින් හිටියොත් වර්ධින වැරදි ඉල්ලට ආපහු කල්ප ගානකින් නිවන් දකින්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයට ඇවිල්ලා Tamanට ලැබෙන Taman සමාදන් වෙන රකින්න සීලය නිසා ඇති කරගන්න Taman හුවා දැක්වීමත් අන් අය හෙලා දැක්වීමත් තියෙන අත්ුක්කංශන පරවම්බන නිසා එයාට කල්ප ගානකට නිවන ඈත් වෙන්න පුළුවන්. බුද්ධ ශාසනයට ඇවිල්ලා ඇති කරගන්න චිත්ත සමාධිය තුළ අන් අය හෙලා දකිමින් Taman හුවා දක්වමින් අත්ුක්කංශන පරවම්බනයට පටන් ගත්තොත් කල්ප ගානකින් එයාට නිවන කියන අරටුව ශාසනික අරටුව මග ඇරෙන්න පුළුවන්. බුද්ධ ශාසනයට ඇවිල්ලා යම් කිසි ඥාන දර්ශන වූ අභිඥා ආදී උපදවාගෙන ඒ තුලින් අන් අය හෙලා දකින්න Taman හුවා දකින්න අත්ුක්කංශන පරවම්බන පටන් ගත්තොත් දේවදත්තරු දේව වෙන්නත් පුළුවන්. දේවදත්තර අදටත් නිවන් දකින්න බෑනේ. අෂ්ට සමාපatti වලටම ගියා. ඒ වගේ මේ බුද්ධ ශාසනය කොච්චර ඇද්ද පින්නත් අපි නොදන්න චරිත ලාභ සත්කාර වලට අහු වෙලා නිවන ඈත් කරගත්තා. සීලය තුල මාන්න ආදී ඇති වෙලා නිවන ඈත් කරගත්තා. කොච්චර ඇද්ද? සමාධිය තුල මාන්නය ඇති කරගෙන නිවන ඈත් කරගත්ත අය. ඥාන දර්ශන තුල මාන්නය ඇති කරගෙන නිවන ඈත් කරගත්ත අය කොච්චර ඇද්ද? කොච්චර ඉන්නේ නැද්ද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක හරියට කැලේට ගිහිල්ලා අරටු ඕන කියලා යම් කිසි කෙනෙක් මොකද කරන්නේ? අරටු ඕන කියලා මෙයා එලේගෙන ඉච්චා වගේ. අර ඥාන දර්ශන තුල තමා හුවා දක්වමින් අන් අය එලා දක්වමින් කටයුතු කරන කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වැනි චරිතය. පස්වැනි භික්ෂුන් වහන්සේත් අර වගේම ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව ආදී නිසා කලකිරිලා ගිහි ජීවිතේ ප්‍රතික්ෂේප කරලා ඥාති පරිවට්ට ආදී අතහැරලා ශාසනයට ඇවිල්ලා එයාට ශාසනයට ආවට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. හැබැයි එයා ඒ තුල අත්ුක්කංශන පරවම්බන ඇති කරගන්නේ නැහැ. එයා ඊට එහා සැපයක් වුණ සීලයට යොමු වෙනවා. සීලය තුලත් මෙයා අත්ුක්කංශන පරවම්බන ඇති කරගන්නේ නැහැ. නිහතමානීව ඒ තුල වාසය කරනවා. නුවණින්. ඊළඟට මෙයා ඊට එහා ප්‍රණීත සැපයක් විදියට සමාධිය උපදවා ගන්න. හැබැයි සමාධිය තුලත් මෙයා නිහතමානී. අත්ුක්කංශන පරවම්බන නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මෙයාට ඊට ඒ කියන්නේ මේ ශාසනය මේවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තියෙනවා. මේ ශාසනයේ ඉහළ තලයකට යන්න නම් ඊට කලින් තලය අපි ඇති කරගෙන තියෙන්න ඕනේ. ඒ ඇති කරගත්ත තලයේ තුලත් අපි නිහතමානීව ජීවත් වෙන්න ඕනේ. දැන් ලාභ සත්කාර තුල මාන්නක්කාර වෙන්න කෙනාට සීලයට යන්න බෑ. සීලය තුල මාන්නක්කාර වෙන්න කෙනාට සමාධියට යන්න බෑ. සමාධිය තුල මාන්නක්කාර වෙන්න කෙනාට ඥාන දර්ශනයට යන්න බෑ. හැබැයි මේ දැන් අපි කතා කරන කෙනා නම් ඥාන දර්ශනය තුලත් මොකද වෙන්නේ? ඥාන දර්ශනය තුලත් යානේ කවදාවත් තවත් කෙනෙක් කියලා දක්වන්නේ නැහැ.
තමන් හුවා දක්වන්නෙත් නැහැ. අත්ුක්කංශන පරබම්බන වලින් බැහැර වෙච්ච හරීම නිහතමානී ජීවිතයක් තමයි මේ භික්ෂුන් වහන්සේ ගෙවන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පිංගල කොච්ච කියන මේ බ්‍රාහ්මණයට මෙන්න මේ ඥාන දර්ශනය තුල නිහතමානීව වැඩ කටයුතු කරන මේ භික්ෂුව බලනවා මීට එහා ගිය ප්‍රණීත සැපයක් තියේද? අන්න එතකොට එයාට දැනගන්න ලැබෙනවා සංඥා වේදිත නිරෝධ සමවත. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය ගැන මෙන්න මෙයාට දැනගන්න ලැබෙනවා. එයා මොකද කරන්නේ? දැන් අර ලාභ සත්කාරත් පන්නගෙන ආවා, සීලයත් පහු කරගෙන ආවා, සමාධියත් පහු කරගෙන ආවා, ඥාන දර්ශනත් දැන් පහු කරගෙන ආවනේ. දැන් නිහතමානීව මේක කරගෙන ආවා. දැන් මෙයාට ඊළඟ තලයකට යන සුදුසුකම් තියෙනවා. මෙයා කල්පනා කරන මේ ස්වාමීන් වහන්සේ මීට එහා තියෙන තලයේ තමයි සංඥා වේදිත නිරෝධ සමාපatti. එහෙනම් ඒ සංඥා වේදිත නිරෝධ සමාපatti අරමුණු කළ මෙයා පටන් ගන්නවා චිත්ත සමතය. දැන් කලින් මෙයා වඩපු සමාධිය විදර්ශනා පාදක සමාධිය. දැන් මෙයා වඩන සමාධිය සංඥා වේදිත නිරෝධයට හේතු වෙන සමාධිය. මෙන්න මෙයා ප්‍රථම ධ්‍යානෙට ඇතුල් වෙනවා. ඒ තුලත් මෙයා නිහතමානීව කටයුතු කරන්නේ. ද්විතිය ධ්‍යානෙට ඇතුල් වෙනවා. තතිය ධ්‍යානෙට යනවා. චතුර්ථ ධ්‍යානෙට යනවා. ඊළඟට ආකාසඤ්ඤායතනෙට යනවා. ආකින්චඤ්ඤායතනෙට, විඥානඤ්ඤායතනෙට, නේය සංඥා, නා සංඥායතන කියන මෙන්න මේ අෂ්ට සමාපත්තියම මෙයා තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පුරුදු පුහුණු කිරීම තුළ මෙයාගේ ආශ්‍රවයන් ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඒ ක්ෂය වීම තුළ මොකද වෙන්නේ? මෙයා සංඥා වේදිත සමාපත්තියට සමවැදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගල කොච්ච මෙන්න මෙයා කියන ශාසනයේ අරටු අල්ලගත්ත කෙනා. හරියට කැලේට ගියපු යම් කිසි පුද්ගලයෙක් පොතු අයින් කළා, සිවි අයින් කළා, කොළ අයින් කළා, එළ අයින් කළා, අරටුවම අල්ලගෙන ඒක අරගෙන ගෙදර යනවා වගේ. මේ ශාසනයට ආපු කෙනා සංඥා වේදිත නිරෝධයට සමවැදෙනවා නම්, ආශ්‍රව ක්ෂය කරනවා නම් අන්න එයා කියනවා අරටු අල්ලගත්ත කෙනා. මේ බ්‍රාහ්මණයට සඳහන් කරනවා ඉතිකෝ බ්‍රාහ්මණ නයිදම් බ්‍රහ්මචරියන් ලාභ සත්කාර සිලෝකානී සංසන්. පිනත් බ්‍රාහ්මණය මේ ශාසනයේ තියෙන්නේ ලාභ සත්කාර සිලෝකානි සංස කොට නෙවෙයි. න සීල සම්පදානි සංසම් මේක සීලේ ආනිසංස කොට පවතින හේකුත් නෙවෙයි. න සමාධි සම්පදානි සංසන් මේක මේ සමාධි සම්පදාව ආනිසංස කොට පවතින හේකුත් නෙවෙයි. න ඥාන දර්ශනානි සංසන් මේක මේ අභිඥා ආදී ඥාන දර්ශන උපදවා ගන්න ඒකානිසංස කරගත්ත හේකුත් නෙවෙයි. යාචකෝච අයම් බ්‍රාහ්මණ අකුප්පාමේ චේතෝ විමුක්ති මේක තියෙන්නේ අකෝප්‍ය වූ ස්ථීර වූ යම් සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් වීමක් වූ චේතෝ විමුක්තියක් තියෙනවද? අන්නේ චේතෝ විමුක්තිය ඉලක්ක කරගෙනයි එහෙම නැත්නම් අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය ඉලක්ක කරගෙනයි බ්‍රාහ්මණ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින්නේ. ඊළඟ සඳහන් කරනවා ඒත දත්ත විදන් බ්‍රාහ්මණ බ්‍රහ්මචරියන් ඒතං සාරං ඒතං පරියෝසානಂತಿ. පින්වත් බ්‍රාහ්මණය මේ අකෝප්‍ය චේතෝ විමුක්තියක් වේද මේ බඹසර එය ප්‍රයෝජන කොට පිහිටියේය. එය සාරය කොට එය අරටුව කොට පිහිටියේ කියලා පිංගල කොච්ච කියන බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේ දේශනා අවසානයේ මොකද වෙන්නේ? මේ පිංගල කොච්ච කියන බ්‍රාහ්මණය මේ හැම දෙයක්ම අහගෙන ඉඳලා අවසාන මොකද සඳහන් කරන්නේ? හරිම සතුටුයි. මේ කොච්චර ලස්සන මේ විග්‍රහයක් දෙක ඇතුළාන්ත මහා සතුටක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කර කර මොකද සඳහන් කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ. වැහිලා තිබුණු දෙයක් විවර කළා වගේ. මම්මුලා වුණ කෙනෙකුට පාර පෙන්වුවා වගේ. ඊළඟට අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්වලා රූප බලා ගැනීමට පරිසරය සකස් කළා වගේ. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ.
අද ඉඳන් ඔබ වහන්සේ මාව මේ ශාසනයේ සරණ ගිය තිසරණේම පිහිටලා කටයුතු කරන උපාසකයෙක් විදියට පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළ ඉල්ලීමක් කරනවා. එදා ඉඳලා පිංගල කොච්ච බ්‍රාහ්මණය මේ ශාසනයේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඉතින් පින්නත් අපිට මේ සූත්‍ර දේශනාවෙන් ගන්න කොච්චර දේවල් තියෙනවද? කොච්චර දේවල් තියෙනවද? අපි අපේ ජීවිතවල අපට ලැබෙන ලාභයන් නිසා කවදාවත් මාන්නය ඇති කරගන්න නරකයි. ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී පින්නතුන්ට අදාළ වුණ ලාභයන් ලැබෙනවා. ධන ලාභයක් වෙන්න පුළුවන්, වස්තු ලාභයක් වෙන්න පුළුවන්, මොනවා හරි ලාභ. නිල තල කියන්නේ තමන්ට ලැබෙන ලාභ. කවදාවත් ඒව තුල තවත් කෙනෙක් හෙලා දක්වන්න එපා. තමන් හුවා දක්වන්නත් එපා. වරදිනවමයි. ඒක පිළිගන්න ඕනේ. සත්කාර ලැබෙනකොට සමාජයෙන් කවදාවත් ඒ තුල අන් අය හෙලා දකලා තමන් හුවා දකින්න එපා. වරදිනවා. අපි ඕනතරම් සමාජයේ වගේ දැකලා තියෙනවා. ඊළඟ කීර්ති ප්‍රශංසා ලැබෙනකොට තවත් නිහතමානී වෙන්න. කිරි වැදුණු ගොයම් කරල කිරි වැදෙන්න මොකද වෙන්නේ? බිමටමයි නැමෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට කොච්චර දේවල් තිබ්බද පින්නත්. බලන්නේ ජීවිතේ තිබ්බ නිහතමානීකම. සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල කියන උතුමන් වහන්සේලාට මොන තරම් හැකියාවල් දක්ෂතාවල් 이르දි බලවල් තිබ්බද? නමුත් ජීවත් වෙච්ච හැටි අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි බලන්න ඕනේ. කවදාවත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා උඩඟුණම් වෙන්න එපා. ඊට එහා යන්න බෑ. ඊළඟට සීලය නිසා කවදාවත් උඩඟු වෙන්න එපා. ඊට එහා යන්න බැරි වෙනවා. සමාධිය නිසා උඩඟු වෙන්න එපා. ඊට එහා යන්න බැරි වෙනවා. අභිඥාදිය නිසා උඩඟු වෙන්න එපා. ඊට එහා යන්න බැරි වෙනවා. අපි මේ හැමදේම පහු කරගෙන අරටු අල්ල ගන්න ඕනේ. අකොප්ප්‍ය වූ චේතෝ විමුක්තිය. ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම කියන එක. ඉතින් චූල සාරෝපම සූත්‍රය අපේ හදවතට කතා කරන සූත්‍රයක් විදිහට තමයි මට නම් හදාරද්දි දැනුනේ. මේ වැහෙද්දී මේ බලද්දි මට නම් පුදුමාකාර සතුටක් ආවා. අපිව නිවැරදි වෙන්න කොච්චර හේතුනද මේ සූත්‍ර ධර්ම. පොඩි දෙයකින් පවා වරදින්න පුළුවන් අපිට පොඩි දෙයකින්වත් නොවරදින්න බුදුරජාණන් වහන්සේ කරුණු එකින් එක පැහැදිලි කරලා තියෙන ලස්සන උපමාරගෙන අරටුවක් බලාපොරොත්තුවෙන් කැලේ යන කෙනා වෙන කොටස් කෑලි අරන් යනවා වගේ කියලා. ශාසනයේ අරටුව ගන්න ආපු කෙනා වෙන දේවල් අරගෙන විනාශයටපත් වෙන හැටි දේශනා කළ අපූර්ව. ඉතින් අපි කවුරුත් මේ ශාසනයේ අරටුවටම යමු. අරටුව මල්ල ගමු. ඒ සඳහා අපි හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, සිහිය, නුවණ, වීර්ය අධිෂ්ඨාන ලැබේවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු සැබෑම ශ්‍රාවකයෝ, සැබෑම ආර්ය ශ්‍රාවකයෝ අපේ ජීවිතවලින් මතුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති.